අයිබෝන් දරුවනි අද අපි වීඩියෝ එකකින් අපි ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ 2020 අවුරුද්දේ A level paper එකේ විභාග රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය. සාමාන්‍යයෙන් අපේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය අනුව දෙවෙනි ප්‍රශ්නේ සකස් වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම අකාබනික රසායනේ. එතකොට මේ ප්‍රශ්නය අකාබනික රසායනය හා සම්බන්ධ ප්‍රශ්නේ A සහ B විදියට කොටස් දෙකක් තියෙනවා. එතකොට නව නිර්දේශය සහ පැන් නිර්දේශයේ විදිහට මේ අවුරුද්දේ ප්‍රශ්න පත්‍ර දෙකක් තිබුණා. මේ ප්‍රශ්න දෙකේම පොඩි වෙනසක් තියෙනවා. සංයෝග වල පොඩි අසමාන එක සංයෝගයක් විතරක් වෙනස් වෙලා තියෙනවා. නව නිර්දේශය සහ පැන් නිර්දේශයේ විදිහට. අපි බලමු මේ ප්‍රශ්නය මොකක්ද කියන එක. මෙම් දීලා තියෙනවා අපිට ප්‍රශ්නය. A B C සහ D යනු P ගුණයට අයත් මූලද්‍රව්‍යවල ක්ලෝරයිඩ් වේ. මෙම මූලද්‍රව්‍යවල පරමාණුක ක්‍රමාංකය 20ට අඩුය. ඒ සීමිත ජල ප්‍රමාණයක් සහ B, C සහ D වැඩිපුර ජලය සමග ප්‍රතික්‍රියා කළ විට ලබා දෙන ඵලවල විස්තර පහත දී ඇත. අපිට ඵල දීලා තියෙනවා P1, P2, C3, P4 සිට P9 දක්වා. එතකොට A කියන ප්‍රශ්නේ. ඒ කියන සංයෝගයට ජලය යෙදුවම අපිට P1 P2 කියලා සංයෝග දෙකක් ලබා දෙමින් ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. ජල විච්ඡේදනය වෙනවා. P1 කියන සංයෝගයේ ජාල සහ සංයුජ ව්‍යුහයක් ඇති සංයෝගයක්. එතකොට අපි දන්නවා අපි සිලබස් එකේ ඇත්තටම අවාසනාවට මේ ජාල සැකැස්ම කියන කොටස අයින් කරලා තියෙනවා. නමුත් මොනනම් පුරුද්දක් විදිහට අපේ දරුවන්ට උගන්වනවා මේ ජාල සැකැස්ම. ඒ ජාලයක් පිළිබඳ අවබෝධය අපිට අවශ්‍ය වෙනවා. මේ ජාල සහ සංයුජ ව්‍යුහයක් ඇති සංයෝගය ජාලයක් කියන්නේ අපි දන්නවා දියමන්ති වල තියෙන ජාලයක්, මිනරම් වල තියෙන ජාලයක්. එතකොට ඒවා සම පරමාණුක ජාල වෙනවා. මෙතනදී අපිට විෂම පරමාණුක ජාලයක් වෙන SiO2 ගැන තමයි මෙතන කියවෙන්නේ. අපි බලමු ප්‍රශ්නෙට උත්තරේ කොහොමද ගන්න කියන එක. B කියන සංයෝගයට ජලය එකතු කළාම රතු ලිට්මස් නිල් පැහැ ගන්නවන වායුවක් විරංජන ලක්ෂණ සහිත සංයෝගයක්. මතක තියාගන්න දරුවනේ රතු ලිට්මස් නිල් පැහැ ගන්නවනවා කියන්නේ බාෂ්මික වෙන්න ඕනේ. එහෙනම් බාෂ්මික වායුවක් තමයි මෙතනදී පිට වෙලා තියෙන්නේ. අපේ සිලබස් එක අනුව අපිට හම්බෙන එකම බාෂ්මික වායුව ඇමෝනියා පමණයි. එහෙනම් මේ අපිට කියලා තියෙන්නේ අයත් මූලද්‍රව්‍ය වල ක්ලෝරයිඩ් වේ. එහෙනම් ඇමෝනියා පිට කරන්න නයිට්‍රජන් තියෙන්න ඕනේ. මේ ක්ලෝරයිඩ් එකක් ගැන කතා කරන නිසා එහෙනම් මේ නයිට්‍රජන්ගේ ක්ලෝරයිඩ් NCl3 තමයි මේ B කියන්නේ. එතකොට NCl3 ට ජලය යදුවම ලැබෙන්නේ මොනවද කියන එක අපි ලියලා බලමු සමීකරණ. C කියන සංයෝගයේ ත්‍රිබාෂ්මික අම්ලයක් ප්‍රබල ඒක බාෂ්මික අම්ලයක් ලබා දෙමින් ජලය සමග ප්‍රතික්‍රියා කරනවා P5 සහ P6. අපි දන්න හැටියට අපිට ත්‍රිබාෂ්මික අම්ලයක් දකින්න ලැබෙන්නේ H3PO4 පොස්පොරික් අම්ලය. එනම් මෙතනදී පොස්පොරික් අම්ලය පිට කිරීමට අදාළව පොස්පරස් වල ක්ලෝරයිඩ් වෙන්න ඕන. එතකොට පොස්පරස් වලත් ක්ලෝරයිඩ් දෙකක් තියෙනවා. ඒකිනුත් ත්‍රිබාෂ්මික අම්ලයක් ලබා දෙන ක්ලෝරයිඩ් වෙන්නේ PCl5 කියන කෙනා. D කියන කෙනා ආම්ලික KMnO4 ද්‍රාවණයක් අවර්ණ කරන වායුවක්. ආම්ලික KMnO4 අවර්ණ කරන්න පුළුවන් අපි දන්න විදිහට SO2ට. H2S ටත් පුළුවන් අවර්ණ කළාට මොකද එතනදී සල්ෆර් ලැබෙනවා. කල්ල සල්ෆර් අවක්ෂේපයක් විදිහට ලැබෙනවා. එතකොට අපිට මේ ද්‍රාවණය සාමාන්‍යයෙන් ලැබෙන්නේ ටර්බිඩ් සොලියුෂන් එකක්. එහෙම නැත්නම් අපි කියන ආවිලතාවයක් සහිත ද්‍රාවණයක් ලැබෙන්නේ. කිසියම් බොරතාවයක් සහිතව. එතකොට කලිල ගණයක් ලැබෙනවා. පිටෙන්ද කල්ල ගණයක් ලැබෙනවා කියන්නේ. එතකොට මේ ආම්ලික KMnO4 අවර්ණ කරවන කලිල ද්‍රාවණයක් ලැබෙන. සල්ෆර් සහ H2S දෙකම එකවර ලැබෙන්නේ නෑ සාමාන්‍යයෙන්. කලිල ගණයක් මෙතන සල්ෆර් තමයි අතරම ලැබෙන්නේ. ප්‍රබල ඒක බාෂ්මික අම්ලයක් එනවා. එතකොට අපිට මෙතනදී ABCD කියන අය අනුමාන කරන්න ඕනේ පරමාණු ක්‍රමාංකයේ 20ට වඩා අඩු වෙන්න ඕනේ ABCD කියන අයගේ. එතකොට ආවර්තවගුවක් අපිට සපයනවා විභාගෙදී. විභාගයේ ආවර්තවගුවක් සපයන නිසා අපිට පහසුවෙන්ම මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයාගන්න පුළුවන් වෙනවා ඒක ඇසුරු කරගෙන. එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්නේ හැටියට කියන්නේ A B C සහ D හඳුනා ගන්න රසායනික උත්තර පමණක් ලියන්න කියනවා. එතකොට A කියන්නේ
පළවෙනි ප්‍රශ්නය ඒ කියන්නේ අපි අඳුනගත්තා මෙතනදී SiCl4 කියන කෙනා. B කියන්නේ අපි අඳුනගත්තා NCl3 කියලා. C කියන්නේ ත්‍රිභාෂ්මික අම්ලයක් ලබා දෙන PCl5 සහ මීට අමතරව D කියන්නේ වෙන්න ඕන SCl2. මෙන්න මේ ටික එතකොට අපි දන්නවා සිලිකන් පරමාණු ක්‍රමාංකය 14යි, නයිට්‍රජන් පරමාණු ක්‍රමාංකය 7යි, ෆොස්ෆරස් 15යි, සල්ෆර් 16යි. එතකොට සියල්ලම පවතින්නේ 20ට වඩා අඩු පරමාණු ක්‍රමාංක. එතකොට අපේ මේ පිළිතුර නිවැරදි. ඊපස්සේ දෙවෙනි කොටසින් කියනවා අපිට P1 සිට P9 දක්වා ඵල ලබා දෙමින් ජලයේ සමග ABCD ප්‍රතික්‍රියාවලට තුලිත රසායනික සමීකරණ දෙන්න කියලා කියනවා. මෙතෙන්දී මේ ඵල ලියනකොට අපිට සිද්ධ වෙනවා ඵල ලියන අවස්ථාවේදී ඊට අදාළ සංයෝගය අඳුන ගන්න. ඒක P1, P2, P3 ආදී වශයෙන් අපිට නම් කරන්න සිද්ධ වෙනවා. දෙවෙනි කොටස අපි බලමු SiCl4ට ජලයේ දුවම් මොනවද ලැබෙන්නේ? SiCl4 ධන සීමිත ජල ප්‍රමාණයක්. SiCl4ට සීමිත ජල ප්‍රමාණයක් එකතු කළාම අපිට ලැබෙන්නේ SiO2 ධන HCl. එතකොට මෙතන Cl 4ක් තියෙන සහ 4ක් දානවා, ඔක්සිජන් 2ක් තියෙනවා, ජලයේ 2ක් යදුවම මේ සමීකරණය තුලිතයි. මෙතෙන්ද අපි P1 සහ P2 හඳුනා ගන්න ඕනේ. ඒ නිසා අපි P1 සහ P2 හඳුනා ගැනීමේදී මෙයා P1 වෙනවා, ජාල සැකස්මක් තියෙනවා කියනවා සහ සංජය. අපි දන්නවා SiO2 කියන්නේ විෂම පරමාණුක ජාලයක්. විෂම පරමාණුක ජාලයක් ලබා දෙනවා. මේ එතකොට P2 කියන්නේ අපි HCl වෙනවා. මේ විදිහට අපිට විභාගෙදිත් මේවා අඳුනගෙන නම් කරන්න සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් අපිට ලකුණු නොලැබෙන්න සම්පූර්ණ ලකුණු නොලැබෙයි. මේ සමීකරණයට ලකුණු 5ක් දෙනවා නම් හඳුනා ගැනීමත් සමගම අපිට ලකුණු 3ක් විතර දීලා 2ක් කපන්න පුළුවන්. මේ දෙන්න අඳුනගෙන නැති නිසා තොල්ද සමීකරණේ ලියලා තියෙන එකට ලකුණු 3ක් දෙන්න, මේකට 2ක් විතර කපන්න ඉඩ තියෙනවා. තාම දන්නේ නැහැ. මාකින් මේ වෙනකොට පටන් ගන්න නැති නිසා අපි ලකුණු දීම පිළිබඳව දන්නේ නැහැ. ඊළඟට මේ SiCl4ට ජලය යොදනවා කියන්නේ ඒට මෙයා තමයි ඒ වෙන්නේ අපි අඳුනගෙන අවසానයි. එතකොට මෙයාට සීමිත ජල ප්‍රමාණයක් දාලා තියෙන. එහෙනම් වැඩිපුර ජලය දැම්මොත් මොකද්ද ලැබෙන්නේ? ඇත්තටම SiCl4 කියන කෙනාට අපි වැඩිපුර ජලය යෙදුවොත් අපිට ලැබෙන්නේ H2SiO3 කියන සිසිලික අම්ලය ලබා දෙනවා. ඊට අමතරව HCl ලබා දෙනවා. එතකොට මෙතෙන් අපි ජලය 3ක් දානවා. ජලය 3ක් දැම්මොත් අපිට ලැබෙනවා H2SiO3 සහ 4ක් HCl ලබා දෙමින් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. දෙවෙනි කෙනා NCl3 ජලය යෙදීම. NCl3 ධන ජලය අපිට ලැබෙන්නේ ඇමෝනියා ධන HOCl. මේ ප්‍රශ්නේ කියලා තියෙනවා අපිට විරංජන ලක්ෂණ සහිත සංයෝගයක්. රතු ලිට්මස් නිල් පැහැ ගන්න ඕන වායුවක් සහ විරංජන ලක්ෂණ සහිත සංයෝගයක් වෙනවා. එතකොට P3 කියන්නේ ඇමෝනියා, P4 කියන්නේ HOCl. HOClට අපි දන්නවා විරංජන ගුණ තියෙනවා කියන එක. HOClට විරංජන ගුණ ලැබිලා තියෙන්නේ කොහොමද? අපි දන්නවා Cl2 ධන ජලය අපිට ලැබෙනවා HCl ධන HOCl. එතකොට Cl2ට විරංජන ගුණය ලැබිලා තියෙන්නේ මෙන්න මේ HOCl නිසාම තමයි. HOCl කියන කෙනා අස්ථායි සංයෝගයක් වෙනවා.
මේ අවස්ථාවේ නිසා පහසුවෙන්ම HCl ධන පරමාණුක ඔක්සිජන් ලබා දෙමින් වියෝජනය වෙනවා. HCl සහ පරමාණුක ඔක්සිජන් දෙනකොට මේ පරමාණුක ඔක්සිජන් කියන්නේ අධික ප්‍රතික්‍රියාතාවයක් තියෙන පරමාණුවක්. ඒ නිසා මෙයාට පුළුවන්කම තියෙනවා වර්ණවත් සංයෝග සමග ප්‍රතික්‍රියා කරලා ඔක්සිකරණය කරලා එයාගේ වර්ණය නැති කරන්න. ඊට අමතරව විස බීජ වගේ දේවල් තියෙනවා නම් ඒව සමග ප්‍රතික්‍රියා කරලා ඒවා විනාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ HOCl කියන්නේ අපේ ඔක්සිජන් ලබා දෙන සංයෝගය. ඔක්සිජන් නිසා තමයි අපිට ඇත්තටම මෙයාට මේ විරංජන ගුණ ලැබිලා තියෙන්නේ. Cl2ට තනියෙන් විරංජන හැකියාවක් නැහැ. Cl2 ජලයේ සමග ප්‍රතික්‍රියා කරලා ලබා දෙන HOCl ආස්ථාය නිසා වියෝජනයෙන් ලැබෙන ඔක්සිජන් මගින් තමයි අපිට මේ විරංජන ගුණය ලැබිලා තියෙන්නේ HCl වලට. එතකොට අපි තුන්වෙනි සංයෝගය වෙන්නේ PCl5. PCl5 දන්න ජලය PCl5ට ජලය දුවම අපිට ලැබෙනවා H3PO4 දන HCl. මෙතනදිත් ජලය වැඩි කරලා HCl පහින් වැඩි කළාම සමීකරණය තුලිතයි. මෙතනත් අපි අඳුන ගන්න ඕනේ ත්‍රිභාෂ්මික අම්ලය. P5 කියන්නේ ත්‍රිභාෂ්මික අම්ලය P5. P6 කියන්නේ නැවත ඒක භාෂ්මික අම්ලයක්. මේ P6 කියන එකයි P2 කියන දෙනයි දෙන්නම සමාන වෙනවා. අපිට P2 වලදී ලැබුණේ HClමයි. නම් අපිට මෙතනදී ලැබෙන්නේ HClමයි. ඊළඟට මේ PCl5 වලත් ජලයේ යෙදීම සම්බන්ධයේ තවත් රසායනික ප්‍රතික්‍රියාවක් තියෙනවා. PCl5 සමග සම පරිමාවට නැත්නම් සම්මෞලිය ප්‍රමාණයෙන් ජලය එකතු කරොත් කියන්නේ PCl5 එක මෞලයකට ජලය එක මෞලයක් එකතු කළොත් අපිට ලැබෙන්නේ POCl3 ධන HCl කියන සංයෝගය තමයි ලැබෙන්නේ. සංයෝග මිශ්‍රණය. එතකොට මෙතන කියලා තියෙනවා අපිට ත්‍රිභාෂ්මික අම්ලයක් ලබා දෙනවා කියලා. මේ ත්‍රිභාෂ්මික අම්ලය වෙන්නේ H3PO4 නැත්නම් ෆොස්ෆොරික් අම්ලය. ෆොස්ෆොරික් අම්ලය ලබා දෙමින් මෙයව වියෝජනය වෙනවා. සමාවෙන්න ජල විච්ඡේදනය වෙනවා. මෙතනදී PCl5 කියන කෙනා ජල විච්ඡේදනය වෙන සමමෞලිය විදිහට අපිට ලැබෙන්නේ POCl3. ඇත්තට මේ ප්‍රතික්‍රියාවේදී ඉස්සෙල්ලා POCl3 ලැබිලා තවදුරටත් ජල විච්ඡේදනය වීමෙන් තමයි අපිට මෙයව H3PO4 කියන සංයෝගය ලබා දෙන්නේ. ඊළඟට D වලින් කියනවා අපිට P7 P7 P8 P9 කියලා සංයෝග තුනක් ලබා දෙනවලු. එතකොට අපි අඳුනගත්තා D කියන්නේ SCl2 කියලා. SCl2 ධන ජලය අපිට ලබා දෙනවා මෙයාගේදී ඇත්තටම කලිල ඝණයක්. කලිල ඝණය වෙන්නේ සල්ප. SO2 වායුව ලබා දෙනවා. මීට අමතරව HCl ලබා දෙනවා. සල්ෆ කලිල ඝණය SO2 සහ HCl ලබා දෙනවා. එතකොට මෙයාගේදී ආම්ලික කේමින්නෝපෝ විවරණ කරන්න පුළුවන් ද්‍රාවණය අවර්ණ කරන්නේ P7 මගින්. මෙයා තමයි අපේ P7. සල්ෆ කියන්නේ P8 නැත්නම් P8 සංයෝගය සහ P9 කියන්නේ ප්‍රබලේක භාෂ්මික අම්ලය P9. එතකොට මේ P9 කියලා වෙන වෙනම දෙන්න ඇත්තේ සමහරට අපිට පටල ගන්න ඉන්න පුළුවන්. මොකද හේතුව මෙතන P2 කියන්නේ HCl. ඊට අමතරව අපිට P6 කියන්නේ හම්බුනේ HCl. ඊට අමතරව තව හම්බ වෙනවා අපිට මෙතනදි PClම සමාවෙන්න HClම හම්බ වෙනවා. හැබැයි එතෙන් අපිට ඒක අංකණය කරලා තියෙන්නේ ලේබල් කරලා තියෙන්නේ වෙනත් විදිහකට. එතකොට SCl2 ජලය ලැබෙනවා සල්ප ධන SO2 ධන HCl. මේ සමීකරණය තුලත කරන්න පුළුවන් අපිට ඔක්සිකරණ අංක පාවිච්චි කරලා. කොහොමද අපිට පුළුවන්කම තියෙන ඔක්සිකරණ අංක පාවිච්චි කරලා මෙයාව තුලත කරන්න? සල්ෆර් වල විදුරින්තාවය 2.5යි, ක්ලෝරින් වල 3.0යි. එතකොට ක්ලෝරින් වල විදුරින්තාවය වැඩි, ඒක බන්ධන වලින් බැඳිලා තියෙන්නේ. ඒ නිසා සල්ෆර් වල ඔක්සිකරණ අවස්ථාව ධන 2 ඉන්නේ. මෙතන සල්ෆර් තියෙන්නේ මූලද්‍රව්‍යයක් විදිහට. මූලද්‍රව්‍යයේ මේ සල්ෆර් වල ඔක්සිකරණ අංකයේ බිඳුවක් වෙනවා.
SO2 වලදී ඔක්සිකරණාංකය ධන 4ක් වෙනවා. එතකොට මෙතන ඔක්සිකරණාංකයේ දෙකක වෙනසක් තියෙනවා, මෙතන දෙකක වෙනසක් තියෙනවා. එහෙනම් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඉලෙක්ට්‍රෝන වෙනසේ සරලම අනුපාතය අරගෙන මෙතන ඉලෙක්ට්‍රෝන වෙනස 2යි මෙතන 2යි දෙන්නගේ සරලම අනුපාතය ගත්තොත් 1යි 1යි ඒකල්ල මේ දෙන්න මාරු කරලා වැඩි කරන එක. එතකොට මෙතනදී අපිට 1යි 1යි නිසා වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අපිට තේරෙනවා මෙතන සල්ප දෙකක් තියෙනවා දකුණු අත පැත්තේ. ඒ නිසා අපි වම් පැත්තේ සල්ප දෙකක් දාන්න ඕන. සල්ප දෙකක් දැම්ම ගමන් අපිට ක්ලෝරින් 4ක් ලැබෙනවා. ඒ නිසා HCl 4ක් ලැබෙන්න ඕනේ. HCl 4ට අවශ්‍ය කරන හයිඩ්‍රජන් 4යි හයිඩ්‍රජන් 4 ජලය දෙකක් දැම්මම ඔක්සිජන් දෙකක් ලැබෙනවා. ඒ දෙක තමයි SO2 තුල තියෙන්නේ. මේ සමීකරණය තුලිත වෙනවා අපිට මේ විදිහට. අපි නැවත සැරයක් බලමු මෙයාලගේ ඵල. SiCl4 ධන ජලය අපිට ලැබෙන්නේ SiO2 සහ HCl P1 P2 විදිහට. SiCl4 වැඩිපුර ජලය සමග ප්‍රතික්‍රියා කරනොත් අපිට ලැබෙන ඵලය තමයි H2SiO3 සහ HCl. මේක අපෙන් අහලා නැහැ විභාගෙදි ප්‍රශ්නයක් විදියට. ඔබේ දැන ගැනීම සඳහා තමයි මම කිව්වේ. ඊට පස්සේ NCl3 ජලය දැම්මම අපිට ලැබෙන්නේ ඇමෝනියා ධන HOCl. ඒකට වෙනත් ඵල ලබා දෙන ප්‍රතික්‍රියාවක් නැහැ. ඊට පස්සේ මේ HOCl වලට විරංජන ගුණ තියෙනවා. සාමාන්‍ය HOCl විරංජන ගුණ ලැබෙන්නේ අපි කිව්වා ක්ලෝරින් උනත් ජලයේ දී කරාම ජලයට යෙදුවාම HCl සහ HOCl හැදෙනවා. HOCl අස්ථායන් නිසා ලැබෙන ඔක්සිජන් වලින් තමයි අපිට මේ කියන විරංජන ගුණය ලැබිලා තියෙන්නේ. PCl5ට වැඩිපුර ජලය යෙදුවොත් H3PO4 සහ HCl ලැබෙනවා. සම මෞලිය විදිහට එකතු කළොත් එම ඒ කියන්නේ PCl5 මෞලයකට ජලයේ මෞල එකක් එකතු කළොත් සම්මෞලිය ප්‍රතික්‍රියා කළාම POCl3 සහ HCl ලබා දෙමින් මෙයාව ජල විච්ඡේදනය වෙනවා. HCl2 කියන කෙනාට ජලය යෙදුවම අපිට ලැබෙනවා සල්ෆර් SO2 සහ HCl ලබා දෙමින් මෙයාව ජල විච්ඡේදනය වෙනවා. සල්ප ලැබෙන්නේ අපිට කල්ල සල්ප විදිහට. එතකොට කිරි පාට අවක්ෂේපයක් සුදු ලා කහ පාට අවක්ෂේපයක් විදිහට ලැබෙන්නේ. අපි කියනවා මේ ද්‍රාවණයට ආවිල ද්‍රාවණයක් ලබා දෙනවා කියලා. SO2 වායුව පිට වෙනවා. SO2 වායුව පර්මැංගනේට් සමග ප්‍රතික්‍රියා කරාම පර්මැංගනේට් වල තියෙන දම් පාට අවර්ණ කරන්න පුළුවන් හැකියාව මෙයාට තියෙනවා. ඊට අමතරව HCl ලබා දෙනවා. ඊළඟට මේ ප්‍රශ්නේ තුන්වෙනි කොටසෙන් අපිට කියනවා පහස් සඳහන් ප්‍රතික්‍රියා සඳහා තුල්ත රසායනික සමීකරණ ලියන්න. P1 සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි අඳුනගත්ත P1 කියන්නේ SiO2 බව. එතකොට SiO2 ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. SiO2 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කළාම අපිට ලැබෙනවා Na2SiO3 සෝඩියම් සිලිකේට් ධන ජලය ලබා දෙනවා. සෝඩියම් සිලිකේට් ධන ජලය ලබා දෙනවා. එතෙන්ට සෝඩියම් දෙකයි නිසා දෙකක් යදුවාම සමීකරණය තුලිතයි. ඊළඟට ඊකෙම දෙවෙනි කොටසින් කියනවා P3 සහ Mg අතර ප්‍රතික්‍රියාව සඳහා තුලිත සමීකරණය ලියන්න. P3 කියන්නේ අපිට ඇමෝනියා විදියට හම්බ වුණේ. ඇමෝනියා සහ මැග්නීසියම් අතර ප්‍රතික්‍රියාව. ඇමෝනියා මැග්නීසියම් සමග ප්‍රතික්‍රියාවෙන් ලැබෙන්නේ අපිට මැග්නීසියම් නයිට්‍රයිඩය සහ ඇමෝනියා ධන මැග්නීසියම් අපිට ලැබෙනවා මැග්නීසියම් නයිට්‍රයිඩය ධන හයිඩ්‍රජන් වායුව. සාමාන්‍යයෙන් ඇමෝනියා වෙනත් ලෝහ සමග ප්‍රතික්‍රියා ලිතියම් එක්ක නයිට්‍රයිඩය ලබා දෙනවා. ඇතැම් ලෝහ සමග නයිට්‍රජන් වායුවත් ලබා දෙනවා. එතකොට මෙතනදී අපිට ලැබෙනවා මැග්නීසියම් නයිට්‍රයිඩය සහ හයිඩ්‍රජන්. මැග්නීසියම් 3ක් නයිට්‍රජන් 2ක් තියෙනවා. ඒ නිසා මම මෙතෙන්ද 2ක් මෙතෙන්ද 3ක් යොදනවා. එතකොට අපිට හයිඩ්‍රජන් 6ක් තියෙන නිසා H2 වායුවෙන් 3ක් ලබා දෙනවා. මේ ප්‍රශ්නේ තුන්වෙනි කොටසින් කියනවා P7 සමග ආම්ලික ඩයික්‍රෝමේට් ප්‍රතික්‍රියා කළාම සිද්ධ වෙන ප්‍රතික්‍රියාව සඳහා තුලිත සමීකරණය ලියන්න කියලා. P7 අපි P7 හැටියට හඳුනාගත්තේ SO2 එහෙනම් ඔය කියන්නේ SO2 සහ ඩයික්‍රෝමේට් අතර ප්‍රතික්‍රියාව සඳහා තුලිත සමීකරණය ලියන්න. අපි බලමු SO2 සහ ඩයික්‍රෝමේට් අතර ප්‍රතික්‍රියාව කොහොමද වෙන්නේ?
SO2 ධන ඩයික්‍රෝමේටේ Cr2O7 2- ආම්ලික මාධ්‍යය නිසා මෙතනදී H+ එකතු කරන්න වෙනවා. එතකොට අපිට පළ විදිහට ලැබෙනවා සල්ෆර් ඔක්සිකරණය වෙලා ක්‍රෝමේටය ක්‍රොමියම් ධන 6 ඉන්නේව ධන 3ට එනවා. සාමාන්‍යයෙන් ඩයික්‍රෝමේට වලදී සහ ක්‍රෝමේට වලදී මාධ්‍ය ආම්ලික නම් ඔක්සිහරණය වෙලා අපිට ලබා දෙන්නේ Cr ධන 3. එතකොට SO2 SO4 2- බවට ඔක්සිකරණය වෙනවා. ක්‍රොමියම් ගෙන් අපිට Cr ධන 3 එන ලැබෙනවා. ඊට අමතරව ජලය පළ විදිහට හම්බ වෙනවා. එතකොට බලන්න SO2 ඩයික්‍රෝමේටේ සහ H+ ගෙන් සල්ෆේට අයන ක්‍රෝමේට අයන සහ ජලය ලබා දෙනවා. මේ සමීකරණය අපිට කෙලින්ම තුලිත කරන්න පුළුවන් ඔක්සිකරණ අංක පාවිච්චි කරලා. එතකොට සල්ෆර් වල ඔක්සිකරණ අවස්ථාව SO2 වලදී ධන 4යි ඩයික්‍රෝමේට් වලදී ඔක්සිකරණ අවස්ථාව ධන 6යි. හැබැයි මතක තියාගන්න දරුවනේ මෙතන ඉන්නවා ක්‍රෝමියම්ලා දෙන්නෙක්. ක්‍රෝමියම් දෙන්නෙක් ඉන්න නිසා අපිට මේ දෙකේම ඔක්සිකරණ අංක සලකන්න වෙනවා. මොකද හේතුව අපිට දකුණු පැත්තට යනකොටත් ක්‍රොමියම් මෙතන දෙකක් ඉන්නවා නම් මෙයාව අපි తాවකාලික දෙකක් දාගන්නවා. මේ දෙක සමහර විට තුල්ත කරනකොට වෙනස් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කෙසේ නමුත් තුල්ත කරන්න ඉස්සරලා අපි දෙපැත්තේ පරමාණු සමාන වෙනවද කියලා බලන්න ඕනේ මේ ඔක්සිකරණයේ හරණය වෙන මූල ද්‍රව්‍ය වලදී. මෙතන සල්ප තමයි ඔක්සිකරණය වෙන්නේ. සල්ප තියෙන්නේ 1 ක්‍රොමියම් තියෙනවා අපිට 2යි. එහෙනම් අපි මෙතෙන් తాවකාලික දෙකක් දාගන්නවා. මොකද මූල ද්‍රව්‍ය සංඛ්‍යාව සමාන වෙන්න ඕනේ තුල්ත කරන්න පෙර. එතකොට මෙතන ඔක්සිකරණාංකයේ ධන 3 අවස්ථාවේ ඉන්න ක්‍රොමියම් පරමාණු දෙකක් තියෙනවා. එහෙනම් මෙතන ධන 12 සිට ධන 6ට යනවා කියලා අපිට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වෙනස වෙන්නේ ඉලෙක්ට්‍රෝන 6යි. සල්ෆර් වලදී ධන 4 ඉඳලා මෙතන සල්ෆේට් වලදී ධන 6යි ඔක්සිකරණ අවස්ථාව. ඉලෙක්ට්‍රෝන වෙනස 2යි. ඉලෙක්ට්‍රෝන වෙනස 2ක් වෙන නිසා අපි සාමාන්‍යයෙන් කරන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන්ගේ සරලම අනුපාතය ගන්නවා. සරලම අනුපාතය ලැබෙනවා අපිට 6 2කින් බෙදුවම 3යි. එතකොට මෙතෙන් 1යි මෙතෙන් 3යි. ඊට පස්සේ අපි කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා ඒ සම්බන්ධ මූලද්‍රව්‍ය නෙවෙයි අනිත් කෙනත් එක්ක මාරු කරලා වැඩි කරනවා. එතකොට අපිට ලැබෙනවා ක්‍රොමියම්ට ඉලෙක්ට්‍රෝන 3ක් සම්බන්ධ නිසා සල්ෆේට් තමයි අපි 3ෙන් වැඩි කරන්නේ. එතකොට ක්‍රොමියම් 1ෙන් වැඩි කරන නිසා මෙතන අංක දෙක වෙනස් වෙන්නේ නැහැ. දැන් මෙතන සල්ප 3ක් තියෙනවා. එහෙනම් මේ පැත්තේ සල්ප 3ක් තියෙන්න ඕන. ක්‍රොමියම් 2යි ක්‍රොමියම් 2 නිවැරදි. ඊට පස්සේ ඔක්සිජන් තුල්ත කරන්න ඕන. ඔක්සිජන් තුල්ත කරනකොට මෙතෙන්දී අපිට ඔක්සිජන් තුල්ත කිරීම සඳහා හෝ අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔක්සිකරණ අංක හෝ එහෙම නැත්නම් ඔක්සිජන් ගණන් කරන්න පුළුවන්. ඔක්සිජන් ගණන් කරන එක සාමාන්‍ය නිසා මම ඔක්සිකරණ අංක පාවිච්චි කරන විදිය බලන්න. ජලය කියන්නේ උදාසීන කෙනෙක්. මෙතෙන් මොන අංකේ දැම්මත් ආරෝපණ වලට වෙනසක් වෙන්නේ නැහැ. ඒකෝනේ මෙතන තියෙනවා ඍණ 2 වරක් 3 ඍණ 6යි. මෙතන ධන 6යි. එහෙනම් බිඳුවයි. දකුණු අත පැත්තේ ඔක්සිකරණ අංක වල එකතුව බිඳුවයි. 2 වරක් 3 6යි ධන 6යි 2 වරක් 3 6යි ඍණ 6යි නේ. එතකොට බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් මේ පැත්තේ අපිට ඍණාරෝපණ 2යි තියෙන්නේ. එහෙනම් ඍණාරෝපණ 2 උදාසීන කරන්න හයිඩ්‍රජන් පරමාණු නැත්නම් හයිඩ්‍රජන් ධන අයන දෙකක් තිබ්බොත් මේක තුල්ත වෙනවා. එතකොට හයිඩ්‍රජන් 2යි නම් අපිට ජලය ලැබෙන්න ඕනේ 1යි. අන්න බලන්න අපිට ලේසියෙන්ම තුල්ත කරන්න පුළුවන් වුණා. නේද? එහෙම නැත්නම් මෙයා තුල්ත කරන්න පුළුවන් මේ විදිහට. මෙතන ඉන්න ඔක්සිජන් 6ක් මෙතන ඉන්න ඔක්සිජන් 7ක් 7යි 6යි 13යි මෙතන ඉන්නවා 3 වරක් 4 12ක් ඔක්සිජන් 1යි ඔක්සිජන් 1ට ජල එකක් ලැබෙනවා. කොහොම හරි ඔය කියන ඕනෑම ක්‍රමයක් පාවිච්චි කරලා අපිට මේ සමීකරණය තුල්ත කරගන්න පුළුවන්කම තියෙනවා. ඔව් මේ ප්‍රශ්න කොටසට ඔබට නිවැරදිව පිළිතුරු සපයන්න පුළුවන් නම් සැපයුවොත් අනිවාර්යෙන් ඔබට ලකුණු 50ක් හම්බ වෙනවා. ලකුණු 100න් 50ක්. ඇත්තට මේ ප්‍රශ්නේ ඊතරම් අසීරු එකක් නෙවෙයි. ඒ තරම් වෙලාව යන එකකුත් නෙවෙයි. අපිට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා නම් ඊටාම පහසුවෙන් මේ ප්‍රශ්නෙට විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත උත්තරේ සපයා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට දෙවෙනි කොටස B කොටස. මේ ප්‍රශ්නේ B කොටසේදී අපිට දීලා තියෙනවා අකාබනික සංයෝග කීපයක්. සංයෝග අපිට දීලා තියෙනවා මෙතන 6ක්. අකාබනික සංයෝග 6ක් දීලා
ඒක පදනම් කරගනිමින් අපිට අඳුන ගන්න කියනවා මෙන්න මේ කියන සංයෝග 6. කියනවා ඇලුමිනියම් සල්ෆේටය, සල්ෆියුරික් අම්ලය, සෝඩියම් තයසල්ෆේට්, බේරියම් ක්ලෝරයිඩ්, ලෙඩ් ඇසිටේට් සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල ජලීය ද්‍රාවණ ජලීය ද්‍රාවණ අඩංගු PQRS සහ RST සහ U ලෙස ලේබල් කර ඇති බෝතල් ශිෂ්‍යයෙකුට ලබා දෙන ලදී. එහෙනම් මෙන්න මේ සංයෝග 6 තියෙනවා. මේ 6 බෝතල් 6කට දාලා ඒ බෝතල් 6 රැන්ඩම්ලි නිකන් ලේබල් කරලා තියෙනවා PQRS T සහ U විදිහට. එතකොට මේ සංයෝග එකක්වත් නම් කරලා තියෙන්නේ මේ ඇලුමිනියම් සල්ෆේටේ P විදිහට, සල්ෆියුරික් අම්ලය Q විදිහට. එහෙම නෙවෙයි. අහඹු ලෙස තමයි මේවා අංකණය කරලා තියෙන්නේ. ඒවා හඳුනා ගැනීම සඳහා වරකට ද්‍රාවණ දෙක බැගින් මිශ්‍ර කිරීමෙන් ලැබුණු සමහර ප්‍රයෝජනවත් නිරීක්ෂණ පහත දක්වා ඇත. මෙතන කියනවා දෙක ගානේ මිශ්‍ර කරනවා කියලා. එතකොට මේ වගේ මිශ්‍ර කිරීමක් ඇසුරින් අපිට ප්‍රශ්නයක් සකස් වෙනවා නම් සාමාන්‍යයෙන් අපිට පහසුයි මේකට පොඩි වගුවක් හදාගන්න එක. මේක කරන්න අපිට විභාගෙදි වෙලාව තියෙන බොහොම සීමිත වෙලාවක්. ඒ නිසා මේ වගුව පාවිච්චි කරලා උත්තරේ හොයන හැටි මම කියන්නම්. බොහොම සරල වගුවක් අපිට යොදා ගන්න සිද්ධ වෙනවා. එතකොට මේ වගුව අපි අඳිමු මෙන්න මේ විදිහට. මේ වගුව මට ගන්න පුළුවන් මේකේ සංයෝග 6ක් තියෙනවා. ඒ නිසා මම මේ කොලම් 7කට බෙදා ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි සහ 7යි විදිහට කොලම් 7කට බෙදා ගන්නවා. මේ අතරත් මට මේ විදිහටම රෝ 7ක් ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි සහ 7යි විදිහට. මෙහෙම. එතකොට දැන් මේකේ දීලා තියෙන මූලද්‍රව්‍ය ටික අපි ඉක්මනින් ලියා ගන්න ඕනේ. මේකේ දීලා තියෙන සංයෝග ටික ඉක්මනින් ලියා ගන්නවා. මේකේ දීලා තියෙන සංයෝග වෙන්නේ අපිට aluminium sulfate Al2SO4 thrice, H2SO4, Na2S2O3. ඇත්තට මේ වැඩේ කරන්න අපිට මෙහෙම වගුවක් අවශ්‍යම නැහැ. මම මේක හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ කරන්නේ. කෙසේ නමුත් මේකට නිකම් මේක දිහා බලාගෙන ඉඳලා අපිට සංයෝග ලියන්න පුළුවන් කමක් නැහැ. කොලයක් අරගෙන මේක ලියන්න ඕනේ විභාගේ වෙලාවෙත්. එතකොට අපේ වගුව අපිට ලියා ගන්න පුළුවන් මේ විදිහට. මේ පැත්තටත් අපි ගන්නවා ඇලුමිනියම්ගේ සල්ෆේටය, aluminium sulfate H2SO4, sodium thiosulfate Na2SO2O3, barium chloride BaCl2. මේ දීලා තියෙන්නේ PbAc twice කියන්නේ lead acetate. acetate අයනේ ලියන්න පුළුවන් අපිට AC- විදිහට කෙටියෙන්. එතකොට KOH තියෙනවා. දැන් මේ වගේ මේ වගුව මේ ටික ඔක්කොම පුරු ඉන්න ගියොත් එහෙම අපිට මෙතන කොටු 36ක් පුරවන්න වෙනවා. ඒ නිසා කොටු 36ක් පුරවන්නේ නැතුව මේ දීලා තියෙන දත්ත දිහා බලලා අපි ඒ දත්ත අනුව නැත්නම් මේ දීලා තියෙන මිශ්‍ර කිරීම වලට අදාළව ලැබිය හැකි සංයෝග අපි මේකේ සටහන් කරගන්නවා. ලැබිය හැකි සංයෝග සටහන් කරනවා. මම ඔයාලට පේන්න මේක දාන්නම් ප්‍රශ්නය. එතකොට අපිට පේනවා මෙතන T ධන R පැහැදිලි ද්‍රාවණයක්. T ධන R පැහැදිලි ද්‍රාවණයක් දෙනවලු. අපි බලමු පැහැදිලි ද්‍රාවණයක් දෙන්න පුළුවන් කවුද මේකෙදි. දැන් අපි බලමු කොහොමත් අපිට මෙන්න මේව සම්බන්ධ කරලා තීරමන්නේ නියම සංයෝගයේ සමගම අපි සාමාන්‍යයෙන් කලවම් කරන්න අවශ්‍ය වෙන්නේ නේ. එතකොට පැහැදිලි ද්‍රාවණයක් දෙන්න පුළුවන් ඇලුමිනියම් සහ සල්ෆියුරික් අම්ලය. ඇලුමිනියම් සල්ෆේටය සහ සල්ෆියුරික් අම්ලය මිශ්‍ර කරොත් අපිට ලැබෙන්නේ පැහැදිලි ද්‍රාවණ. මොකද ඇලුමිනියම් සල්ෆේට් කියන කෙනා ජලයේ හොඳින් දිය වෙන කෙනෙක්. එතකොට ඇලුමිනියම් සල්ෆේටයට සල්ෆියුරික් දැම්මත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ද්‍රාවණයේ කිසිම
වෙනසක් නොවී අපිට පැහැදිලි ද්‍රාවණයක් දෙනවා. එහෙනම් අපිට පළවෙනි නිරීක්ෂණයේ මේක වෙන්න පුළුවන්. දන්නේ නැහැ එකක්. ඊළඟට දෙවෙනි එකේ කියනවා අපිට P ධන R සුදු අවක්ෂේපයක්. මෙතන සුදු අවක්ෂේපය ලබා දෙන්න පුළුවන් අය කවුද? පැහැදිලි ද්‍රාවණයක් දෙන්න දෙක අපි ඉස්සෙල්ලා ලකුණු කරගෙන ඉමු. මම රතු පෑනෙන් ලියන්න පැහැදිලි ද්‍රාවණය කියලා. පැහැදිලි ද්‍රාවණයක් දෙනවා මෙයා. ඊට අමතරව තව පැහැදිලි ද්‍රාවණයක් දෙන්න පුළුවන් අපිට සල්ෆියුරික් සහ KOH. අම්ල බස්ම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ ජලයේ සහ පොටෑසියම් සල්ෆේට් ලැබෙන්නේ. පොටෑසියම් සල්ෆේට් කියන්නේ ජලයේ සාමාන්‍යයෙන් ඉතා හොඳින් දියවෙන කෙනෙක්. ඒ නිසා මෙයත් අපිට පැහැදිලි ද්‍රාවණයක් දෙන්න පුළුවන්. සමාවෙන්න. පැහැදිලි ද්‍රාවණයක් දෙනකොට අපි මේ පැත්තට ගන්න වෙන්නේ සල්ෆියුරික් සහ KOH. එතකොට මෙතන පැහැදිලි ද්‍රාවණයක් දෙන්න පුළුවන්. මෙතන ගත්තොත් එimhe සිද්ධ වෙන්නේ මොකද්ද? ඇලුමිනියම් සල්ෆේට් සහ KOH. ඒ නිසා මෙතන වෙන්න බෑ අපිට. ඊළඟට බලමු අපි P ධන R ගෙන් සුදු අවක්ෂේපයක්. ඊට පස්සේ U ධන R ගෙන් සුදු අවක්ෂේපයක්. අපි ඉස්සෙල්ලා බලමු මේකෙදි අපිට සුදු අවක්ෂේපය ලබා ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ ඒවා මිශ්‍ර කළොත්ද? බලන්න. අපි ඉස්සෙල්ලා බලමු මේ කොලම් එක විදිහට. මෙතන තියෙන ඇලුමිනියම් සහ සල්ෆේට තියෙන්නේ. සල්ෆියුරික් අම්ලයට යදුවට මොකුත් වෙන්නේ නැහැ කිව්වා. අපි එතන ලැබෙන්නේ අපිට පැහැදිලි ද්‍රාවණයක්. පැහැදිලි ද්‍රාවණයක් ලැබෙන්නේ. එතකොට මෙතෙන්වත් අපිට පැහැදිලි ද්‍රාවණයක්මයි ලැබෙන්නේ. ඊට පස්සේ සල්ෆේට අයනේ තියෙන ඇලුමිනියම් තියෙනවා. තයෝසල්ෆේටයි ඇලුමිනියමුයි අතර ප්‍රතික්‍රියාවක් තයෝසල්ෆේට අයන ඇලුමිනියම් අපිට මේක ඇනයනයයි මෙයයි මාරු කරන්න වෙන්නේ. එතකොට සල්ෆේට සහ සෝඩියම් සල්ෆේට සෝඩියම් කියන දෙන්නගේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණාට මොකුත් වෙන්නේ නැහැ. ඇලුමිනියම් සහ තයෝසල්ෆේට් සම්බන්ධව ලොකු කතාවක් තියෙනවා. ඒක මම මෙතනදි කියන්න යන්නේ නැහැ. මොකද මේක අපිට සුලභව හම්බ වෙන්නේ නැහැ. මතක තියාගන්න ඇලුමිනියම් තයෝසල්ෆේට් මිශ්‍ර කරොත් එම ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා, සල්ෆර් ලැබෙනවා ආදී ගොඩක් කාරණා ඒක සිද්ධ වෙනවා. එතකොට මේ අදාළ ප්‍රශ්නේදී ඔක සම්බන්ධ වෙලත් නැති නිසා ඒක සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ මම. ඊට පස්සේ බේරියම් සල්ෆේට් ගත්තොත් අද මෙතන ඕනනම් අට ලියන්න පුළුවන් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙමින් සල්ෆර් ලබා දෙමින් SO2 පිට වෙමින් ලොකු කතාවක් උතන සිද්ධ වෙනවා. මේක සම්බන්ධයෙන් අපෙන් අහලා නැහැ. කියන්නේ මේකට අදාළ දත්ත මොකුත් දීලා නැහැ මෙතන. බේරියම් ක්ලෝරයිඩ් සල්ෆේට් එකතු වුනහම අපිට මෙතන සුදු අවක්ෂේපයක් ලැබෙනවා. සුදු අවක්ෂේපයක්. ඊට පස්සේ ලෙඩ් ඇසිටේට් තියෙනවා. ඒ කියන්නේ ලෙඩ් ධන දෙක අයන තියෙනවා, සල්ෆේට් තියෙනවා. මෙතනත් අපිට සුදු අවක්ෂේපයක් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙන්න මිශ්‍ර වුණොත් අපි දන්නවා සුදු අවක්ෂේපයක් කියන්නේ ජෙලටිනියම් අවක්ෂේපයක් ලැබෙන්නේ. ජෙලටිනියම් අවක්ෂේපයක් ලැබෙනවා. ඊට පස්සේ මේ කොලම් එකත් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. සල්ෆියුරික් අම්ලය දැම්මොත් මේකට කලිල සල්ෆ අවක්ෂේප වෙනවා. SO2 වායුව පිට වෙනවා. නේද? මොකද තයසල්ෆේට් තියෙනවානේ. ওই දෙක තමයි සිද්ධ වෙන්නේ. බේරියම් ක්ලෝරයිඩ් සල්ෆියුරික් දැම්මොත් නැවත සුදු අවක්ෂේපයක් ලැබෙනවා. ලෙඩ් දැම්මත් සුදු අවක්ෂේපයක් ලැබෙනවා. මෙතන තයසල්ෆේට් තියෙන ඇලුමිනියම් තියෙනවා. අර මෙතන කිව්ව එකමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ සල්ෆියුරික් සහ තයෝසල්ෆේට් ගත්තොත් ඒ අතර අපිට මේ මෙතනින් මේ දකුණු පැත්ත පුරවන්න ඕනේ. මේකේ පහළ එක පැත්තක් පුරවගත්තොත් ප්‍රමාණවත් වෙනවා. මොකද එතනදී ඔක්කොම ටික ලැබෙන්න නිසා. හරි. එක පැත්තක් පිරුවම ඇති මෙන්න මේ මැද කොටසේ පහළ හෝ ඉහළ දෙකේම ලැබෙන ඵල එකම දේ තමයි ලැබෙන්නේ. එකම ඒවා ප්‍රතික්‍රියා කරන්නේ. බේරියම්ට තයෝසල්ෆේට් දැම්මු. බේරියම් තයෝසල්ෆේට්ගේ සුදු අවක්ෂේපය ලැබෙනවා අපිට. ඇසිටේට් එක දැම්මොත් එimhe ඉස්සෙල්ලා සුදු අවක්ෂේපයක් ලැබෙනවා තමයි. හැබැයි රත් කරනකොට අපි දන්නවා යාගේ පාට කළු පාට වෙන බව නේද? ඊට පස්සේ KOH ගන්නොත් මේ දෙන්න අතර ප්‍රතික්‍රියාවක් නැහැ. භස්ම සමග ප්‍රතික්‍රියාව මෙතන ඍජුව පෙන්වන්නේ නැති නිසා. එතකොට මෙතනත් අපිට ඕනනම් පැහැදිලි ද්‍රාවණයක් කියලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ බේරියම් ක්ලෝරයිඩ් සහ ඇසිටේට් ගත්තොත් PbCl2 ගන්න පුළුවන්. ඊළඟ එක නම් KOH සහ BaCl2 KOH සහ Bl2 අතර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. මේක පැහැදිලි ද්‍රාවණයක් ලබා දීමෙන් සිද්ධ වෙන ක්‍රියාවක් වෙනවා. නැවත බලමු අපි දැන් මේ මිශ්‍ර කිරීම කරගත්තා. අපි
අදාළ පළල සටහන් කරගෙන තියෙනවා. T ධන R පැහැදිලි ද්‍රාවණයක් දෙනවා. T ධන R පැහැදිලි ද්‍රාවණයක් දෙනවා කියවට මේකේ පැහැදිලි ද්‍රාවණ දෙන කීප දෙනෙක් ඉන්න නිසා අපි චුට්ටක් ඒක දැනට තියෙනවා. දෙන්නෙක් අවස්ථාවක් හම්බුණා අපිට සල්ෆියුරික් සහ ඇලුමිනියම් අතර ප්‍රතික්‍රියාවේදීත් ඊට අමතරව KOH සහ සල්ෆියුරික් අතර ප්‍රතික්‍රියාවෙත් අපිට පැහැදිලි ද්‍රාවණයක් ලැබුණා. KOH සහ බේරියම් ක්ලෝරයිඩ් අතරත් පැහැදිලි ද්‍රාවණයක් ලැබුණා. හොඳ බේරියම් හයිඩ්‍රොක්සයිඩය අවක්ෂේප වෙන විදිහට අපි ජලයේදී සලකන්නේ නැහැ. ඒ නිසා එතකොට T ධන R පැහැදිලි ද්‍රාවණය, P ධන R සුදු අවක්ෂේපයක්, T ධන S සුදු ජෙල්ටීනීමේ අවක්ෂේපයක්. අන්න අපිට පහසු තැන් වලින් අපි මේකට උත්තරේ ලියන්න පටන් ගන්නවා. පැහැදිලි ද්‍රාවණය සුදු අවක්ෂේපයක් වගේ සුදු අවක්ෂේප ගොඩක් තිබුණා. පැහැදිලි ද්‍රාවණ කීපයක් තිබුණා. හැබැයි ජෙල්ටීනීමේ අවක්ෂේපයක් ලබා දෙන්න පුළුවන් අය අපිට හම්බුනේ එක සෙට් එකයි. කවුද මේ ජෙල්ටීනීමේ අවක්ෂේපය අපිට ලැබුණා? බලන්න ඇලුමිනියම් සම්බන්ධ කෙනෙක් KOH එක. ඇලුමිනියම් සහ KOH අතර ප්‍රතික්‍රියාවෙන් තමයි අපිට ජෙල්ටීනීමේ අවක්ෂේපය ලැබුණේ. එහෙනම් අපිට දීලා තියෙන මූල සංයෝග අතරින් T සහ S ජෙල්ටීනීමේ අවක්ෂේපයක්. අපි බලනවා T සම්බන්ධ වෙන කිසිම ප්‍රතික්‍රියාවක් තියෙනවා T සම්බන්ධ. හැබැයි S සම්බන්ධ කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ අපිට. S සම්බන්ධ වෙන කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ. T සම්බන්ධ එකක් තියෙනවා. T ධන R ගෙන් පැහැදිලි ද්‍රාවණයක් දෙනවා. එහෙනම් පැහැදිලි ද්‍රාවණයක් දෙමින් අපිට T දුන්නා කියන්නේ T කියන කෙනා වෙන්න පුළුවන් නේද අපිට? මොකද පැහැදිලි ද්‍රාවණ දෙන්න පුළුවන් වෙච්ච අවස්ථා අපි චුට්ටක් බලමු. පැහැදිලි ද්‍රාවණ දුන්න අවස්ථා. මෙතන පැහැදිලි ද්‍රාවණයක් දුන්නා සල්ෆියුරික් සහ ඇලුමිනියම් අතර. ඊට පස්සේ ජෙල්ටීනියම් අවක්ෂේපය දෙන්නත් අපිට ඇලුමිනියම් සහ KOH සම්බන්ධ වුණා. එහෙනම් ඇලුමිනියම් සල්ෆියුරික් ඇලුමිනියම් KOH. එතකොට ඔන්න ඔය කියන දෙක සම්බන්ධ වුණා. මේ බලන්න මෙතනදී පැහැදිලි ද්‍රාවණයක් දෙන්න සම්බන්ධ වුණා සල්ෆියුරික් සහ ඇලුමිනියම්. ජෙලටීනියම් අවක්ෂේපයක් දෙන්නත් මේ ඇලුමිනියම් සම්බන්ධ වෙනවා. එහෙනම් T කියන්නේ ඇලුමිනියම් සංයෝගයේ වෙන්න ඕනේ. T කියන්නේ ඇලුමිනියම් සංයෝගය. කොහොමද අපි ඒක හොයාගත්තේ? නැවත බලමු අපි ඒක හොයාගත්ත විදිය. T ධන R සහ T ධන S ගෙන්. T ධන R කියන්නේ සුදු අවක්ෂේපයක් කිව්වා අපිට පැහැදිලි ද්‍රාවණයක්. එතකොට පැහැදිලි ද්‍රාවණයක් දෙන්න ඕනේ ජෙල්ටීනීමේ අවක්ෂේපයක් දෙන්න ඕනේ. මේ දෙකටම මැච් වෙන එකනා කවුද? මේ දෙකම ඉන්නේ ඇලුමිනියම් කොලම් එකේ. පැහැදිලි ද්‍රාවණයක් දෙන ජෙල්ටීනීමේ අවක්ෂේපයක් දෙන කෙනා උනේ දෙන්නටම සම්බන්ධයි ඇලුමිනියම්. එහෙනම් ඇලුමිනියම් තමයි අපි T කියන්නේ. ඇලුමිනියම් සංයෝගය. එහෙනම් ජෙලටීනීමේ අවක්ෂේපයක් ලබා දීම සඳහා මේක දීලා තියෙනවා අපිට ජෙලටීනීමේ අවක්ෂේපයක් ලැබීම සඳහා T එක සම්බන්ධ වෙන ඉතුරු කෙනා S. එහෙනම් S කියන්නේ අපිට KOH වෙන්න ඕනේ. S කියන්නේ KOH. බලන්න S කියන්නේ KOH. එහෙනම් මම දානවා මෙතෙන්ද S කියලා අපි මෙතනින් දාමු. T තියෙනවා S තියෙනවා. ඔන්න අපි දැන් TS කියලා දෙන්නේ හොයාගත්තා. ඊට අමතරව තව එකෙක් තියෙනවා මෙතන TS. T සහ R පැහැදිලි ද්‍රාවණයක්. අපි බලනවා මේ ඇලුමිනියම් එක පැහැදිලි ද්‍රාවණ දුන්නේ කවුද? මේ ඔගේම පැහැදිලි ද්‍රාවණයක් ලැබෙන්නේ නැහැ නේද? දැන් මෙතන ලැබුණත් අපිට කිව්වා අපි ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆර් ලබා දෙනවා. එතකොට මෙතනදී ඒක වෙන්නේ නැහැ සුදු. පැහැදිලි ද්‍රාවණයක් දෙන එකම කෙනා කවුද? එහෙනම් සල්ෆියුරික් සමග ඇලුමිනියම් ප්‍රතික්‍රියාව. එහෙනම් අපිට මෙතන R කියන්නේ සල්ෆියුරික් වෙන්න ඕන. අපේ R කියන්නේ සල්ෆියුරික් වෙන්න ඕන. අපි ඊළඟ එකත් හොයාගත්තා. TR හෙව්වා S හෙව්වා. TS සහ R හොයාගත්තා. ඊට පස්සේ තව අපිට පහසු එකක් තියෙනවා මෙතන. P ධන U ගෙන් සුදු අවක්ෂේපයක් රත් කළ විට ද්‍රාවණයේ දිය වේ. P ධන U රත් කළ විට ද්‍රාවණයේ වේ. අපි බලමු මේකේ සුදු අවක්ෂේපයක් දෙන රත් කළාම දිය වෙන කෙනෙක් ඉන්නේ කවුද? සුදු අවක්ෂේප දෙන්න ඕනේ. රත් කළාම දිය වෙන්නත් ඕනේ. අපි දන්නවා lead chloride කියන කෙනා lead acetate සහ barium chloride. lead chloride කියන කෙනා සුදු පාට අවක්ෂේපය රත් කරනකොට දිය වෙනවා. එහෙනම් lead සහ barium වෙන්න ඕන. කවුද අපේ lead සහ barium වෙන්නේ? සුදු අවක්ෂේපය රත් කළ විට ද්‍රාවණයේ දී වේ. එහෙනම් මෙතන lead සහ
බේරියම් ක්ලෝරයිඩ් ඉන්නවා. ඊට උඩින් එකේ පස්වෙනි එකේ කියනවා P ධන Q කියන සුදු අවක්ෂේපය රත් කළ විට කළු පැහැයක් ගනී. අනේ P කියන කෙනා පොදු කාරණයක් වෙලා තියෙනවා. රත් කළ විට කළු පැහැයක් ගන්න කෙනෙක් වෙන්නත් ඕනේ. අපි බලමු. අපි දන්නවා ලෙඩ්ගේ තයෝසල්ෆේට් තයෝසල්ෆේට් සුදු පාට අවක්ෂේපයක්. හැබැයි රත් කරනකොට ලෙඩ් සල්ෆයිඩ් බවට පත් වෙනවා. එහෙනම් මෙතනදි බලන්න ලෙඩ් ක්ලෝරයිඩ් ලබා දෙමින් දිය වුණා. එහෙනම් P කියන්නේ අපේ ලෙඩ්. ඇයි පොදු එක්කන. 5 සහ 6 කියන දෙන්නටම ලෙඩ් සම්බන්ධ වෙලා තමයි සංයෝග ලබා දුන්නේ. ලෙඩ් ක්ලෝරයිඩේ සහ ලෙඩ් තයෝසල්ෆේටේ. ලෙඩ් ක්ලෝරයිඩේ ලෙඩ් තයෝසල්ෆේටේ. එතකොට ලෙඩ් ක්ලෝරයිඩේ සුදු පාට අවක්ෂේපය රත් කළ විට දියවේ. ලෙඩ් තයෝසල්ෆේටේ කියන්නේ සුදු අවක්ෂේපයක්. හැබැයි රත් කළ විට යා දිය වෙන්නේ නැහැ. ඒ වෙනුවට කළු පාට වෙනවා. දැන් ඒ නිසා අපිට P කියන්නේ දෙන්නටම පොදු කාරණේ උඩි P. මේ කියන සංයෝග දෙකේදීම P කියන කෙනා මේ කියන අවස්ථා දෙකේදීම P කියන කෙනා පොදු වෙලා තියෙනවා. එහෙනම් U සුදු අවක්ෂේපය ලැබීමට රත් කළ ද්‍රාවණයේ U කියන අනිත් කෙනා වෙන්නේ බේරියම් ක්ලෝරයිඩ්. එහෙනම් අපි බේරියම් ක්ලෝරයිඩ් U විදියට හඳුනා ගන්නවා. Q කියන්නේ සුදු අවක්ෂේපය රත් කළ විට කළු පැහැවෙනවා. Q වෙන්න ඕන අපේ තයෝසල්ෆේටේ. තයෝසල්ෆේට R කියන්නේ අපි සල්ෆියුරික් කියලා හොයාගත්තා. එහෙනම් තයෝසල්ෆේටේ Q අපි මෙතන ලියමු Q කියලා. right. එතකොට අපේ සංයෝග ටික හඳුනාගෙන අවසానයි. අපිට සංයෝග තියෙන්නේ 6යි TRQUP S විදියට අපිට සංයෝග ටික හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා මෙතනදී. එහෙනම් අපි දැන් PQRS හඳුනාගෙන තියෙනවා. PQRS T සහ U කියන සංයෝග අපි මේවා දැන් අපේ මේ ප්‍රශ්නේ දීලා තියෙනවා අපිට සංයෝග හඳුනා ගන්න කියලා. ඒකට සංයෝග හඳුනාගෙන අපි ඒවා සඳහන් කරන්න ඕනේ PQRS T සහ U විදිහට. ඒකට P අපි හඳුනාගත්ත P තියෙන්නේ lead acetate PbAc twice lead. Q කියන්නේ තයෝසල්ෆේටය Na2S2O3 R අපි R හැටියට සල්ෆියුරික් හඳුනගත්ත මුලින්ම H2SO4 S KOH T aluminium sulfate Al2S2O3 U අපි හඳුනාගත්තා බේරියම් ක්ලෝරයිඩ් විදිහට. මේ හඳුනාගත්තේ කොහොමද කියන එක නැවත මේ වීඩියෝ එක බලන්න. ඒකල්ලා තේරෙන්නේ නැත්නම් අපිට WhatsApp පණිවිඩයක් එවන්න, Telegram group එකේ message එකක් තියන්න. නැවත ඒක පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අවශ්‍යයි ඉන්නවනම් නැත්නම් නැවත මේ වීඩියෝ එක බලන්න. මම උත්සාහ කරනවා වීඩියෝ එක පුළුවන් තරම් අඩු MB ගාණක් යටතේ අප්ලෝඩ් කරන්න පැහැදිලි විදිහට. මොකද එතකොට ඔබේ data ප්‍රශ්නෙට විසඳුමක් වෙන විදිහට. නිසා උත්සාහ කරන්න පුළුවන් තරම් වීඩියෝ එකක් එදෙනකොට කිටියෙන් සහ පැහැදිලිව දෙන්න. හරි. එතකොට අපි මේ ටික හඳුනාගත්තා. අපිට ඊළඟ කොටසින් කියනවා ප්‍රශ්නේ ඉහත 1 සිට 6 දක්වා ඇති එක් ප්‍රතික්‍රියාව සඳහා තුල්ත රසායනික සමීකරණ දෙන්න. අපිට මෙන්න මේ කොටස් සඳහා තුල්ත රසායනික සමීකරණ ලියන්න වෙනවා 1 2 3 4. මේ කියන්නේ මොනවද? අපිට වගුවේ දීලා තියෙන ප්‍රතික්‍රියා සඳහා තමයි තුල්ත සමීකරණ අපිට ලියන්න කියලා තියෙන්නේ. එතකොට වගුව පාවිච්චි හරි. T ධන R T කියන්නේ අපි හඳුනාගත්තා Al2SO4 thrice ධන R කියන්නේ සල්ෆියුරික් අම්ල H2SO4. අපිට මෙතන ලියන්න වෙන්නේ ප්‍රතික්‍රියාවක් නැත. මේ දෙන්න අතර ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණේ නැහැ. දෙවනි ප්‍රතික්‍රියාව
පීඩන R සුදු අවක්ෂේපයක්. පීඩන R ගෙන් අපිට සුදු අවක්ෂේපයක් ලබා දෙනවා. පීඩන R සුදු අවක්ෂේපයක්. එතකොට අපි P සහ R විදිහට අඳුනාගත්තේ P lead acetate R sulfuric. lead acetate සහ sulfuric අතර ප්‍රතික්‍රියාවෙන් සුදු පාට අවක්ෂේපයක් ලබා දෙනවා. lead acetate PBAC twice ධන පීඩන R කියන්නේ sulfuric අම්ල H2SO4 අපිට ලැබෙනවා පළ විදිහට PbSO4 ධන HAC දෙකක්. මෙතන H දෙකක් තියෙනවා AC දෙකක් තියෙනවා. HAC කියන්නේ ඇසිටික් අම්ලය CH3COOH. මේක තමයි ප්‍රතික්‍රියාව. ඊළඟට තුන්වෙනි ප්‍රතික්‍රියාව. තුන්වෙනි එක සඳහා ප්‍රතික්‍රියාව ලියන්න කියනවා. 3 කියන්නේ T ධන S ජලටීනියමය අවක්ෂේපයක්. T කියන්නේ ඇලුමිනියම් සල්ෆේට්, S කියන්නේ KOH. T ධන S Al2SO4 thrice ධන KOH. පළ හැටියට ලැබෙන්නේ අපිට ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩය. මෙතන භෞතික අවස්ථා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට අකාබනික රසායනයේදී. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩය ධන K2SO4 ගන්න පුළුවන්. එතකොට මෙයාව අපිට ඇලුමිනියම් දෙකක් තියෙන නිසා දෙකෙන් වැඩි කරනවා. එතකොට OH 6ක් ඕන නිසා 6ෙන් වැඩි කරනවා. එතකොට K 6යි සල්ෆේට 3යි ඒ නිසා 3ක් K2SO4 විදිහට අපිට ඵලය ලියන්න පුළුවන්. ඊළඟට හතරවෙනි අවස්ථාව U ධන R. R කියන්නේ සල්ෆියුරික් අම්ලය, U කියන්නේ අපිට හම්බ වුනේ බේරියම් ක්ලෝරයිඩ්. U කියන්නේ බේරියම් ක්ලෝරයිඩ්. එතකොට අපි මේකට ඵලය ලියන්න ඕනේ U ධන R. U කියලා ගත්තා බේරියම් ක්ලෝරයිඩ්, R කියලා ගත්තා සල්ෆියුරික්, බේරියම් ක්ලෝරයිඩ් ධන සල්ෆියුරික් PaCl2 ධන H2SO4 අපිට ඵල හැටියට ලැබෙනවා බේරියම් ක්ලෝරයිඩ්ගේ සුදු සමාවෙන්න බේරියම් සල්ෆේට් අපිට එතනදී ලැබෙන්නේ බේරියම් සල්ෆේටේ ධන බේරියම් සල්ෆේට් සහ දෙකක් HCl විදිහට තමයි අපිට ඵල ලැබෙන්නේ. හතරවෙනි අවස්ථාව. එකට ලිව්වා 2 3 හතරවෙනි අවස්ථාව සහ දැන් අපේ පස්වෙනි අවස්ථාව සුදු අවක්ෂේපයේ සෑදීම සහ රත් කළ විට කළු පැහැ ගැනීම. සුදු අවක්ෂේපයේ සෑදුනේ රත් වන විට කළු පැහැ ලැබෙන්නේ අපිට lead acetate සහ sodium thiosulfate අතර ප්‍රතික්‍රියාවෙන්. lead acetate PbAc twice ධන Na2S2O3 ඵල හැටියට ලැබෙන්නේ අපිට PbS2O3 සුදු අවක්ෂේපයේ ධන NaAC දෙකක්. සෝඩියම් ඇසිටේට් CH3COONA සෝඩියම් ඇසිටේට් දෙකක් තියෙනවා. මෙන්න මේ සුදු අවක්ෂේපය රත් කළාම කළු අවක්ෂේපයක් ලැබෙනවා. මේක අවස්ථා දෙකකදී ලියන්න පුළුවන්. අපි ගමු මෙහිම PbS2O3 කියන කෙනා විජල මාධ්‍යයක් තුල ජලීය නොවන අවස්ථාවක මෙයාව රත් කළොත් එහෙම අපිට ලබා දෙනවා කළු අවක්ෂේපය PbS සහ SO3 වායුව පිට වෙනවා. ඇත්තට මේ සංයෝගයේ මේ විජල අවස්ථාවේදී, ඒ කියන්නේ මෙයා ජලීය නොවන අවස්ථාවේදී අපි මේක රත් කළොත් ජලය නැතුව තියෙන වෙලාවක අපි මෙයා ලැබෙන්නේම ජලීය මාධ්‍යයක් තුල නිසා ජලයත් එක්ක ඉන්නවා කියලා හිතුවොත් PbS2O3 කියන කෙනා ජලය තියෙනවා කියලා හිතාගෙන කවුරු හරි දරුවෙක් මේකට උත්තරේ ලිව්වොත් අපිට ලැබෙන්නේ PbS කළු අවක්ෂේපය ධන H2SO4. මේකත් නිවැරදි. එතකොට ඔයාලා දරුවෙක් කවුරු හරි ලියලා තියෙනවා නම් PbS2O3 රත් කිරීම PbS ධන SO3 කියලා ඒකට ලකුණු 5ක් දෙනවා නම් ඒ ලකුණු පහම මේකටත් හම්බ වෙනවා. වෙනසක් නැහැ. මොකද මේක ලැබෙන්නේ ජලීය මාධ්‍යය තුල නිසා ජලයේ තියෙනවා කියලා හිතාගෙන
ගන්න පුළුවන්. මොකද අපි දන්නවා SO3 වෙන එකම දේ තමයි මේ තියෙන SO3 කියන එක මේ ජලයේ සමග ප්‍රතික්‍රියා කරනවා. SO3 ධන ජලය H2SO4. මොකද සිද්ධ වෙනවා. එතකොට මේ කියන දෙකෙන් ඕනෑම එකක් ලිව්වොත් ඒකට අදාළ ලකුණු ප්‍රමාණය අපිට ලැබෙනවා. ඊළඟට කියනවා 6 වෙනි අවස්ථාව. 6 වෙනි අවස්ථාවේදී අපිට ලකුණු කරන ප්‍රතික්‍රියාව සිදු වුණේ P ධන U ගෙන් සුදු අවක්ෂේපයේ රත් කළ විට ද්‍රාවණය වෙනවා. එතකොට අපි දන්නවා P කියලා ලැබුණේ අපිට බේරියම් සමාවෙන්න ලෙඩ් ලැබුණ U කියලා ලැබුණේ අපිට බේරියම් සංයෝගය නේද? ලෙඩ් ඇසිටේටේ ධන බේරියම් ක්ලෝරයිඩ්. ලෙඩ් ඇසිටේටේ ධන බේරියම් ක්ලෝරයිඩ් තමයි අපි වෙන්නේ. ලෙඩ් ඇසිටේට් ධන බේරියම් ක්ලෝරයිඩ් PbAc twice ධන BaCl2 අපිට ලැබෙනවා PbCl2 ධන barium acetate Ac twice. lead chloride ධන barium acetate. මේ ප්‍රශ්නේ අන්තිමට කියලා තියෙනවා මොකද්ද සැලකිය යුතුයි කියලා. මොකක්ද සැලකිය යුතුයි? අවක්ෂේපය පහළට ඊතලයක් දක්වන්න කියනවා. අවක්ෂේප වලට පහළට ඊතලයක් යනුවෙන් දක්වන්න කියලා කියනවා. හරි. අපි බලමු මෙතනදී අපිට ලැබෙන අවක්ෂේප මොනවද? ඇලුමිනියම් සල්ෆේට් සල්ෆියුරික් ප්‍රතික්‍රියාවක් නැහැ. මේ දෙන්න ප්‍රතික්‍රියා කරාම අවක්ෂේපයක් ලැබෙනවා. ලෙඩ් සල්ෆේටේ අවක්ෂේපයක් වුණා. මෙයාගේ ජෙල්ටිනියමේ අවක්ෂේපයක් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩය. බේරියම් සල්ෆේටේ සුදු අවක්ෂේපයක්. මෙයා සුදු අවක්ෂේපයක් ලෙඩ්ගේ තයෝසල්ෆේටය. ලෙඩ් කියන්නේ කළු අවක්ෂේපයක්. ලෙඩ් සල්ෆයිඩේ කළුයි මෙයා සුදු පාට අවක්ෂේපයක්. මෙන්න මේ විදිහට අපිට ප්‍රශ්නෙට පිළිතුරු සපයලා තියෙන්න ඕනේ විභාගෙදි සම්පූර්ණ ලකුණු ගන්න. දැන් මේ දරුවන්ට පෙළෙන්න ඇති මේ ප්‍රශ්නේ කොයිතරම් ලේසිද කියන එක. මේ වගේ ප්‍රශ්නයකට අපිට ඕනේ පෙර ප්‍රශ්න කරලා හුරුව තියෙන්න ඕන. මොකද හේතුව විභාගෙදි අපිට තියෙන ඊටාම සුළු කාලයක් විනාඩි 15ක් විතර කාලයක් ඇතුළත මේ සම්පූර්ණ ප්‍රශ්නෙටම උත්තර ලියන්න ඕනේ. විභාගත රචනා ප්‍රශ්න පත්‍රයේ එක් ප්‍රශ්නයකට ලකුණු 15යි හම්බ වෙන්නේ. එතකොට සමහර ප්‍රශ්න වලට අපිට ශනික උත්තර ලියලා වෙලාව ඉතුරු කරගන්නත් පුළුවන් වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ෆිසිකල් වලින් හැදෙන ප්‍රශ්නයක්. අපේ දරුවෝ ගොඩක් අඩුවෙන් තමයි අපි මාකින් වලදී දැකලා තියෙනවා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. එතකොට ඒකට වැඩි වෙලාවක් යන නිසා මේ වගේ ප්‍රශ්න වලින් කාලය ඉතුරු කරගන්න සිද්ධ වෙනවා. රයිට්. අපි මේ වගේම තවත් වීඩියෝවක් අරගෙන ඊළඟ දවසේ ඔබ හමුවට එනවා. එතකන් අපි දැන්ට